ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පුංචි නංගී මල්ලියේ මල් කියන්නේ මේ පරිසරය ලස්සන කරන සුවඳවත් කරන ස්වභාව සෞන්දර්යයේ බොහොම අපූර්ව නිර්මාණයක්. මල් ලෝකයේ හැඩ කරන වගේම තමයි පුංචි ඔබත් ලෝකයට වටිනාකමක් එක් කරන ලෝකයේ හැඩ කරන පිරිසක්. ඔබ ලොවට වටිනවා. ඒ වටිනාකම අපි දන්නවා. අන්න ඒ නිසා තමයි ජාතික නාලිකාව හැමදාමත් පුංචි ඔබේ අනාගතය වර්ණවත් කරන්න, අර්ථවත් කරන්න මේ විදියට ඔබට වටිනා කියන වැඩසටහන සමීප කරන්නේ. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ ආරම්භ කරන්න මේ පුංචි ඔබේ නැන මිහිර. අද නැන මිහිරත් එක්ක පුංචි ඔබට දැනුම ලබා දෙන්න සම්බන්ධ වෙලා ඉන්නේ 2016-2019 ශිෂ්‍යත්ව විභාග කාර්ය සාධන දර්ශකයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගත්ත එරියාව ප්‍රාථමික විද්‍යාලයේ අමිල ජයසේකර සර්. අමිල සර් ආයිබෝවන්. ඉතින් අද නැන මිහිරත් එක්ක එකතු වෙලා ඉන්න අපේ නංගිලා මල්ලිලාට මොනවද කියලා දෙන්න සූදානම් වෙන්නේ? අද දවසේ මම අපේ දුවා දරුවන් වෙනුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 3-4-5 ගණිතයට මුදල් කියලා පාඩමක් තියෙනවා. ඒ මුදල් පාඩමේ එන කාසි හා නෝට්ටු පිළිබඳ විස්තරයක් තමයි මම දරුවොත් එක්ක සම්පූර්ණ විෂය කොටස ආවරණය කරන්න අද දවසේ බලාපොරොත්තු වෙනවා. ඔන්න අවශ්‍ය වෙලාවල් වලදී වියදම් කරන ඒ වගේම බොහෝ විට ඉතුරු කරන්න පුරුදු වෙන්න ඕන දෙයක් පිළිබඳ තමයි අද අපි ඔබට කියලා දෙන්නේ. කාසි සහ මුදල් නෝට්ටු. ඉතින් බොහොම විශේෂ පාඩමක්, ඒ වගේම හරි රසවත් පාඩමක්. හොඳින් ඉගෙන ගන්න මේ ආශ්‍රයෙන් ඔබට ශිෂ්‍යත්ව විභාගයට විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට පිළිතුරු සාර්ථකව ලබා දෙන්න නම් මේ පාඩම හොඳට ඉගෙන ගන්න. සර්. හොඳයි දුවේ පුතේ. එතකොට අද දවසේ 3-4-5 ශ්‍රේණිය වලට අදාළව මුදල් පාඩමට අදාළව ගණිතය විෂය නිර්දේශන කාසි හා නෝට්ටු පිළිබඳව මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ආකර්ශනීය මාතෘකාවක්, සියලු දෙනාම කැමති මාතෘකාවක්. විභාගෙට ඉදිරිපත් කරන ප්‍රශ්න වලට අනිවාර්යෙන් ලේසියෙන් ලකුණු ලැබිය හැකි මාතෘකාවක් මේ විෂය කරුණු හොඳින් අවධාරණය කරගත්තොත්. හරි. එහෙනම් බලමු අපි සාමාන්‍ය භාවිතා කරන මුදල් ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් දුවේ පුතේ කාසි, අනිත් එක නෝට්ටු. නෝට්ටු හා කාසි අපි භාවිතා කරන මුදල බෙදන ප්‍රධාන කොටස් දෙකක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් කාසි කියද්දි ඔයාලට මතක් වෙන්න ඕනේ අපි භාවිතා කරන කාසි මොනවද? නෝට්ටු කියද්දි ඔයාලට මතක් වෙන්න ඕනේ අපි භාවිතා කරන නෝට්ටු මොනවද කියලා. හොඳයි. ඔන්න බලන්න දැනට භාවිතයේ පවතින කාසි. මම අද උදේ එද්දී කොහෙද ගියා නේද විශේෂ ගමනක්? ඔව් විශේෂ ගමනක් ගියා. මගේ යාළුවෙක් ඉන්නවා මහ බැංකුවේ සේවය කරන. එහි මුදල් කෞතුකාගාරයට ගිහිල්ලා මං දරුවන් වෙනුවෙන් පාඩමට අවශ්‍ය සියලුම අලුත් කාසි ටික, ඒ වගේම නෝට්ටු ටික සියල්ලම ලබා ගත්තා ඒ කෞතුකාගාරයෙන්. එතකොට ඔයාලටත් පුළුවන් ලංකාවේ මුදල් පිළිබඳ කිසියම් දෙයක් දැන ගැනීමට අවශ්‍ය නම් වැඩිදුර අධ්‍යයනයට යන්න පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ පිහිටලා තියෙන මහ බැංකුවේ කෞතුකාගාරයක් තියෙනවා මුදල් පිළිබඳ. ඒකට නරඹන්න යීමේ හැකියාව තියෙනවා. නංගි මල්ලියේ දැනට භාවිත වෙන කාසි වර්ග කිහිපයක් තියෙනවා. දැන් මේ කාසි මොනවද කියලා බලන ගමන්ම අපි විස්තර දැනගනිමු. සර්. ඔව් දුවේ පුතේ මේ කාසි පිළිබඳ විස්තර කරද්දී ඉස්සරම අපි දැනට භාවිතේ නොවන කාසිත් මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේ කාසි අවලංගු නැහැ, නමුත් දැනට භාවිතෙන් තොරයි. මේවා කාසි භාවිතා වෙන්නේ අතීතේ ඉඳන් ඒවා භාවිතා වුණා. නමුත් දැන් භාවිතා වෙන්නේ අපි බලමු බෙන්න. ඉස්සරව මම පෙන්වනවා දුවේ පුතේ ඔයාලට බෙන්න බලන්න. මල් ළඟ තියෙනවා සතේ කාසිය. ඔන්න බලන්න දුවේ පුතේ මේ සතේ කාසිය තියෙන්නේ. මේ සතේ කාසිය අද භාවිතේ නැහැ. එතකොට අපි දන්න පැරණිම මුදල් ඒකකයක් තමයි සතේ කියන්නේ. රුපියලට ඔයාලා දන්නවා සත 100ක් තියෙනවා කියලා. එතකොට මේ කාසිය ඔන්න දෙපැත්තක් තියෙනවා. එක පසක රාජ්‍ය ලාංඡනය තියෙනවා. ඔන්න අනිත් පස සතේ කියන සතයයි කියන සටහන දක්වලා තියෙනවා. එතකොට ඔන්න පැරණිම අපි භාවිතයෙන් දැනට භාවිතා නොවන කාසිය අතරින් සතේ කාසිය අපිට එහෙම අඳුන ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා ලංකාවේ අතීතයේ භාවිතා වෙච්ච තවත් කාසියක් ඔන්න සත දෙකේ කාසිය. ඔන්න බලන්න දුවේ පුතේ සත දෙකේ කාසිය අතීතයේ භාවිතා වෙච්ච තවත් කාසියක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් මේක වර්තමානයේ භාවිතා වෙන්නේ නැහැ. මේ මං ඔයාලට මේ පෙන්වන්නේ මහ බැංකුව විසින් ඒගොල්ලන්ගේ මුදල් කෞතුකාගාරේ පවත්වාගෙන යන යමින් තියෙන කාසිවල නිවැරදිම ස්වරූපය තමයි මං ඔයාලට මේ ඉදිරිපත් කරන්නේ. සත දෙකේ කාසිය තමයි මම මේ ඔයාලට පැහැදිලිව පෙන්නන්නේ. මේවා ඔක්කොම රිදී පැහැයෙන් යුක්තව තමයි මේ කාසි
දක්වලා තියෙන්නේ. එතකොට ඔන්න මම ඔයාලට පෙන්නුවා සතේ කාසිය ඊළඟට සත දෙකේ කාසිය ඔයාලට පෙන්නුවා. හොඳයි දුවේ පුතේ. අද වෙද්දි තවත් භාවිතයෙන් ඉවත් වෙලා තියෙන කාසියක් තියෙනවා ඔන්න බලන්න. ඉවත් වෙලා තියෙන කාසියක් තමයි සත පහ. මෙන්න මේ සත පහ කියන කාසියත් අද වෙද්දි භාවිතයෙන් ඉවත් වෙලා තියෙන කාසියක් ඇටියට අපිට අඳුන ගන්න පුළුවන්. නමුත් මේවා අවලංගු මුදලක් එහෙම නෙමෙයි. සත පහ කියන එක අවලංගු මුදලක් එහෙම නෙමෙයි. අද වෙද්දි භාවිතයෙන් ඉවත් වෙලා තියෙන කාසියක්. මේකෙත් පිටුපස රාජ්‍ය ලාංඡනය තිබෙන ආකාරය අපිට දැක් ගන්න පුළුවන් රූපයක් හැටියට. ඔන්න එතකොට මම ඔයාලට දැන් සතය කිව්වා, සතය පෙන්නුවා, සත දෙක පෙන්නුවා, සත පහ පෙන්නුවා. ඊළඟට තවත් භාවිතයෙන් අඩු කාසියක් භාවිතයෙන් නෑ දැන් මේ වෙද්දි මේ කාසි ගනුදෙනු සඳහා අපි යොදාගන්නේ නෑ. නමුත් සමහර විට අපි ඉස්කෝලේ යන කාලේ එහෙම මතකයි පොඩි කාලේ එක වසරේ මෙද්දි රුපියල හදාගන්න අපි 7 10 ඒවා 10ක් අරගෙන ගියපු අවස්ථා අපිට මතක් වෙනවා. දැන් දරුවන්ට ඒ ගැන හිතද්දිත් සමහර විට පුදුම ඇති ඒ කාලේ කොහොමද මේ කාසිය භාවිතා කරුවේ කියලා. ඔන්න ඊළඟට මම ඔයාලට 7 10 කාසිය පෙන්නනවා මේ බලන්න මේ 7 10 කාසියත් අද වෙද්දි භාවිතයෙන් ඉවත් වෙලා තියෙන කාසියක්. මේ හැම කාසියකම මේ කාසියෙත් පිටුපස රාජ්‍ය ලාංඡනය මුද්‍රණය කරලා තියෙනවා. රිදී පැහැයෙන් තමයි මේ කාසියත් අපිට දැක ගන්න පුළුවන්. ඒතකොට මම ඔයාලට ඔන්න පෙන්නුවා සතය පෙන්නුවා, සත දෙක පෙන්නුවා, සත පහ පෙන්නුවා, සත 10 පෙන්නුවා. ඊට අමතරව ඔන්න ඊළඟට කාසියක් තියෙනවා. අපි සමහර අවස්ථාවලදී මේකත් දැන් භාවිතේ ඉතාම අඩුයි. සත 25 කාසිය ඔන්න බලන්න. සත 25 කාසිය ඉතාම කුඩා කාසියක්. සත 25 කාසිය. එතකොට මෙන්න මේ සත 25 කියන මේ කාසිය පිළිබඳ තමයි තියෙන්නේ. නමුත් අපි උගන්වද්දී සත 25 තාම භාවිතයේ තියෙන කාසියක් හැටියට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවලදී ගනුදෙනු වලදී සත 25 කාසිය භාවිතා කරනවා ඊටාම අඩුයි. අවමයි සමාජයේ ගනුදෙනු වලදී. ඊළඟට සත 25 කාසිය ළඟට මම ඔයාලට කිව්වා සත 50 කාසිය තියෙනවා කියලා. ඔන්න බලන්න. සත 50 කාසිය තවත් භාවිතයේ තියෙනවා. නමුත් බෙහෙවින් අඩුයි භාවිතයේ තියෙන ප්‍රමාණය අඩුයි. ඔන්න සත 50 කාසිය මේකෙත් කාසිය එක පැත්තක වටිනාකම සටහන් කරලා තියෙනවා. අනිත් පැත්තේ රාජ්‍ය ලාංඡනය සලකුණු කරලා තියෙනවා. ඒ කාසිය එන්න එතකොට සත 25 සත 50. ඊළඟට ඔන්න මේ කාසිය සාමාන්‍යයෙන් දැන් භාවිතයේ තියෙනවා බලන්න රුපියලේ කාසිය. මේ මහ බැංකුව විසින් නිකුත් කරපු අලුත්ම මුදල් රුපියලේ කාසිය තමයි මේ තියෙන්නේ. ඔන්න බලා ගන්න දුවේ පුතේ. පැරණි රුපියලේ කාසි මීට වඩා විශාලයි. නමුත් මේ අලුත්ම රුපියලේ කාසිය තමයි මම ඔයාලට මේ පැහැදිලි කරන්නේ. ඔන්න බලා ගන්න හොඳට. රිදී පැහැයෙන් යුක්තයි. රුපියල කියලා සටහන් වෙලා තියෙනවා එක පැත්තක. එතකොට අනිත් පැත්තේ තියෙනවා රාජ්‍ය ලාංඡනයේ රූපේ. හැම කාසියකම පොදු දෙයක් තමයි රාජ්‍ය ලාංඡනයේ රූපේ පිටුපස මුද්‍රණය කරලා තියෙනවා. නමුත් සමහර කාසිවල ඒක වෙනස් වෙනවා. ඔබලාට මම මේකේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඒක. ඊළඟට ඔන්න රුපියලේ කාසියට පස්සේ ඊළඟ කාසිය හැටියට මම ඔයාලට අඳුනලා දෙනවා රුපියල් 2 කාසිය. ඔන්න බලන්න රුපියල් 2 කාසිය ඊළඟට ඔයාලට අඳුර ගන්න පුළුවන්. මම ඔයාලට මෙතන පෙන්නුවත් එක්ක මුලින්ම රුපියල් 2 කාසිය මේ විදිහට ඔයාලට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න බලන්න දුවේ පුතේ රුපියල් 2 කාසිය මේකත් රිදී පැහැයෙන් යුක්තයි. එහි පිටුපසත් ඔන්න රාජ්‍ය ලාංඡනය මුද්‍රණය කරලා තියෙන ආකාරය ඔයාලට දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නෝට්ටුව පිටුපසත් කාසිය පිටුපසත් රාජ්‍ය ලාංඡනය මුද්‍රණය කරලා තියෙනවා. ඊළඟට තියෙනවා ඔන්න බලන්න රුපියල් 5 කාසිය. අපිට දැන් හුඟක් අයට හුරු රුපියල් 5 කාසිය තඹ පැහැයෙන් යුක්තවනේ. නමුත් මහ බැංකුව නිකුත් කරලා තියෙන මේ මුදල් අලුත්ම මුදල් නිකුතුවේදී මෙන්න මේ රිදී පැහැති 5 කාසිය නිකුත් කරලා තියෙනවා. ඔන්න බලා ගන්න දුවේ පුතේ හොඳට. රිදී පැහැති 5 කාසියක් තියෙනවා. එතකොට රුපියල් 5 කියන එක එකපසක සටහන් කරලා තියෙනවා. ඊට අමතරව රාජ්‍ය ලාංඡනය එම කාසිය පිටුපස සටහන් කරලා තියෙනවා. දැන් ඔයාලා පොදු ලක්ෂණය මතක තියාගන්න මේ හැම කාසියකම පිටුපස මුහුණතේ වටිනාකම ඉලක්කමෙන් සටහන් කරලා තියෙති පිටුපස එහි රාජ්‍ය ලාංඡනය සටහන් කරලා තියෙනවා. ඔන්න ඊළඟට
රුපියල් 5 කාසියෙන් පස්සේ ඊළඟට රුපියල් 10 කාසිය මං ඔයාලට ඉදිරිපත් කරනවා. ඔන්න අතන තියෙනවා රුපියල් 10 කාසිය. ඔන්න බලන්න දුවේ පුතේ. රුපියල් 10 කාසිය මේ බලාගන්න. සමීප දර්ශනයක්. මේක විවිධ අවස්ථාවල විවිධ වශයෙන් වෙනස් වෙනවා මේ 10 කාසිය. නමුත් වර්තමානයේ වන විට තියෙන භාවිතයේ තියෙන නිකුත් කළ තියෙන අලුත්ම කාසිය හැටියට වෙන්න මේ රුපියල් 10 කාසිය ඔයාලට සමීප දර්ශනයක් හැටියට දැන් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකෙත් මුහුණතේ සටහන් කරලා තියෙනවා ඉලක්කමින් රුපියල් 10. ඊළඟට පිටුපස රාජ්‍ය ලාංඡනයේ රූපය මෙන්න මේ විදිහට සටහන් කරලා තියෙනවා. එතකොට දුවේ පුතේ ඔන්න දැන් මම කාසි වර්ග කීපයක් කියලා දුන්නා. දැන්ට භාවිතයේ පවතින කාසි. බලන්න 725 750 රුපියල් 2 රුපියල් 5 රුපියල් 10. හැබැයි තව අලුත්ම කාසියක් තියෙනවා නේද? අලුත්ම කාසියක් තියෙනවා මල් ළඟ. තාම මහජනයා අතර භාවිතයට පැමිණියේ නැහැ. නමුත් ළඟදීම මහජනයා අතර භාවිතයට ඒමට નિયમિત කාසියක් වන අපි අලුත්ම දැනුම නැනමිහිර ඔස්සේ ඔයාලට ලබා දෙනවා. ඔන්න බලන්න රුපියල් 20 කාසිය හොඳට බලා ගන්න. මේක ඉස්සරවම නිකුත් කරුවේ මහ බැංකුව විසින් සමරු කාසියක් හැටියට. නමුත් දැන් මහ බැංකුව විසින් තීරණය කරලා තියෙනවා අපි ලබාගත් තොරතුරු හැටියට සමාජයේ මුදල් සංසරණය සඳහා මුදල් භාවිතය සඳහා මේ 20 රුපියල් 20 කාසිය ඉදිරිපත් කරන්න. මෙහි මුහුණත 20 ලකුණ සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ පිටුපස මෙහි මහ බැංකුවේ රූපයක් සටහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි රුපියල් 20 කාසියත් ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිතව තියෙනවා. ඉතින් අපි බලමු අලුත්ම දැනුම හැටියට තමයි ඔයාලට ලබා දුන්නේ. ඉතින් දුවේ පුතේ ඔයාලට හැකියාව තියෙනවා කාසි ගැන කියද්දි මම කියන්නේ මෙන්න මේ වගේ මහ බැංකුවට ගියොත් මුදල් කෞතුකාගාරයට ගියොත් මෙන්න මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ බලන්න මෙහි සියලුම කාසිවල කොටස් ටික තියෙනවා. මේක වටිනාකම බොහෝ ටිකක් වැඩි වටිනාකම. නමුත් මේක මිලදී ගැනීමේ හැකියාවක් කාට හරි තියෙනවා නම් සියලුම කාසි පිළිබඳ තොරතුරු වලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේගොල්ලෝ එකතුවක් හැටියට මේ කාසි අපිට ලබා දෙනවා. අධ්‍යාපන අවශ්‍යතාව සඳහා සමහර විනෝදයට කාසි එකතු කරනවා. ඒ සඳහාත් මේක බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් දුවේ පුතේ මම ඔන්න කාසි ගැන ඔයාලට කියලා දුන්නා. දැනට භාවිතයේ පවතින කාසි තමයි 725 750 රුපියල් 2 රුපියල් 5 රුපියල් 10 සහ භාවිතයට පැමිණීමට නියමිත රුපියල් 20 කාසි. පුංචි නංගියේ මල්ලියේ අමිලස වෙනද වගේම මහන්සිලා ඔබට අලුත් දැනුම් කරුණු ගණනාවක් එකතු කරා මේ කාසි පාඩමට අදාළව. ඉතින් ඔබට ඉතාමත් වැදගත් වෙයි. මේ කරුණු ඉතාමත් වැදගත් වෙනවා වගේම මතක තියාගන්නත් ඕන. සර්. ඔව් ඊළඟට කාසි ගැන කියලා දුන්නාන් පස්සේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ භාවිතා වන නව මුදල් නෝට්ටු හා ඒ වායේ ලක්ෂණ. ඔන්න ශ්‍රී ලංකාවේ භාවිතා වෙන නව මුදල් නෝට්ටු හා ඒ වාගේ ලක්ෂණ. වෙන්න බලන්න මම ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මෙතන තියෙනවා ශ්‍රී ලංකාවේ භාවිතා වන සියලුම මුදල් නෝට්ටු ටික තියෙනවා මෙතන. කාසි ටික වගේම නෝට්ටු ටිකත් අරන් ඇවිල්ලා සර්. දැනට ශ්‍රී ලංකාවේ භාවිතා වන සියලු මුදල් නෝට්ටු අපි දන්නේ ඉදිරි අනාගතයේදී මේක වෙනස් වෙයි කියලා. මේ සත්‍ය මුදල් නෝට්ටු ප්‍රමාණය භාවිතා වන මුදල් නෝට්ටු මෙතන රුපියල් 50 නෝට්ටුවක් තියෙනවා. එතකොට මේ සියලු දේවල් තියෙනවා. මේ මුදල් නෝට්ටු පිළිබඳවත් සියලු විස්තර ඔයාලට පුළුවන් මහ බැංකුවේ මුදල් කෞතුකාගාරයෙන් මෙන්න මේ වගේ පත්‍රිකාවක් නිකුත් කරනවා. ඒ පත්‍රිකාවෙන් මේ කරුණු පිළිබඳ සෑම මුදල් නෝට්ටුවකම නිවැරදි විෂය කරුණු මේ පත්‍රිකාවේ ඇතුළත් වෙලා තියෙනවා. මේ සෑම මුදල් නෝට්ටුවක තියෙන සියලුම වැදගත් කරුණු මේ පත්‍රිකාවේ සටහන් කරලා තියෙනවා. ඉතින් මුදල් පාඩමේදී මේක ඉතාමත් වැදගත් වෙනවා. මම දැන් ඔයාලට දුවේ පුතේ ශ්‍රී ලංකාවේ භාවිතා වන නව මුදල් නෝට්ටු හා ඒ වායේ ලක්ෂණ පිළිබඳ ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කාසි සහ මුදල් නෝට්ටු පිළිබඳව තමයි අපුංචි අපි මේ ඉගෙන ගන්නේ. නංගම දෙයක් තමයි නෝට්ටු වල තිබෙන විශේෂ ලක්ෂණ. නේද සර්? ඔව් දුවේ පුතේ ඔන්න බලමු ඉස්සරවම රුපියල් 20 නෝට්ටුව ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. මෙන්න බලන්න 20 නෝට්ටුව. 20 නෝට්ටුවේ රූපයක් මම ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ 20 නෝට්ටුවේ අපි බලමු සමහර අවස්ථාවල අහලා තිබ්බා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය හෝ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කිසියම් නෝට්ටුවක රූපයක් දීලා එම රූපය දැක්වෙන මුදල් නෝට්ටුව කුමක්ද කියන ප්‍රශ්නේ අහලා තිබ්බා. එහෙනම් ඔන්න බලමු අපි මේ 20 නෝට්ටුවේ ප්‍රධාන වර්ණය
රෝස පාට වර්ණය 20 නෝට්ටුවේ තියෙන දුවේ පුතේ මතක තියාගන්න ලේසි. රෝස පාට වර්ණය තමයි ප්‍රධාන වර්ණය හැටියට අපිට හඳුන්වා ගන්න පුළුවන්. ඊළඟට නෝට්ටුවේ මුහුණත වෙන බලන්න මෙතන සමීප රූපයක් තියෙනවා. මගේ අතේ 20 නෝට්ටුවක් තියෙනවා. එතකොට මුහුණතේ තියෙනවා කොළඹ වරායේ වර්තමාන දර්ශනයක් හා පැරණි දර්ශනයක්. කොළඹ වරායේ වර්තමාන දර්ශනයකුයි පැරණි දර්ශනයකුයි දෙකක් තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පඬුවන් බස්සා නිල්ගල සමනලයා කියන දෙන්නගේ මේ සත්තු දෙන්නගේම රූපත් මේ 20 නෝට්ටුවේ මුහුණතේ තියෙනවා. එතකොට ඔන්න රෝස පාටයි මුහුණතේ තියෙන සලකුණු ටික මං කිව්වා. ඊළඟට බලන්න නෝට්ටුවේ පිටුපස. වෙන්න නෝට්ටුවේ පිටුපස මෙතන රූපයක් තියෙනවා. වෙන්න නෝට්ටුවේ පිටුපස බලන්න. උඩරට නර්තන ශිල්පියෙකු හා ගැටබෙර වාදන ශිල්පියෙකුද පුන්කලස සහිත මුරගලක් හා තනිලිය වැලක්ද දැකගත හැකමන්න. එතකොට ඔන්න තියෙනවා බලන්න පිටුපස්සේ තියෙනවා උඩරට නර්තන ශිල්පියෙක්, ගැටබෙර වාදන ශිල්පියෙක්, පුන්කලස සහිත මුරගලක් හා තනිලිය වැලක්ද දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න මතක තියාගන්න මේකේ අහනවා බොහෝ විට වෙන්න මේ පඬුවන් බස්සා සහිත පඬුවන් බස්සාගේ රූපය සහිත මුදල් නෝට්ටුව කුමක්ද වගේ ප්‍රශ්න සමහර ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා අපි දැකලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේවා මතක තියාගන්න විවිධ කවි නිර්මාණය කරලා තියෙනවා මේ කොටස් මතක තියාගන්න. එතකොට ඔන්න දැනට භාවිතයෙන් තියෙන අඩුම නෝට්ටුව හැටියට අපිට 20 අඳුන ගන්න පුළුවන්. රුපියල් 10 නෝට්ටුව දැන් ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වෙගෙන යනවා. ඒක සමාජයේ දැන් ගනුදෙනු කරද්දී භාවිතා නොවන තරමට ඒ වෙනුවට රුපියල් 10 කාසිය ඇවිල්ලා තියෙනවා. 10 නෝට්ටුව දැනට භාවිතයෙන් ඉවත් වෙගෙන යන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔන්න මම ඔයාලට ඉස්සරවම කියලා දුන්නා රුපියල් 20 නෝට්ටුවේ ලක්ෂණ. ඊළඟට බලමු දුවේ පුතේ එහෙනම් දෙවනි නෝට්ටුව හැටියට රුපියල් 50 නෝට්ටුව. ඔන්න බලන්න රුපියල් 50 නෝට්ටුවේ පැහැදිලි රූපයක් මම ඔයාලට ඉදිරිපත් කරනවා. මෙන්න මෙතනත් මගේ අතේ තියෙන රුපියල් 50 නෝට්ටුවක්. දැන් ඔයාලා ගෙදර මේ පාඩම කරගෙන ඉන්නවා නම් බලාගෙන ඉන්න දුවදරුවන්ට පුළුවන් තමන්ගේ අම්මා හරි තාත්තාගෙන් හරි ටක් ගාලා රුපියල් 50 නෝට්ටුවක් ඉල්ල ගන්න. ටක් ගාලා රුපියල් 20 නෝට්ටුවක් කලින් ඉල්ල ගත්තා නම් ඒ කොටස් ටික බලලා මතක තියාගත්තා. දැන් ඔන්න රුපියල් 50 නෝට්ටුවක් ගත්තා. එතකොට 50 නෝට්ටුවේ මේ බලන්න ප්‍රධාන වර්ණය නිල් වර්ණය තියෙනවා. ඊට අමතරව නෝට්ටුවේ මුහුණතේ තියෙනවා මනම්පිටියේ ඉදිකල නවපාලම, දුම්රිය මාර්ගය හා මහා මාර්ගයේ එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම. ඔන්න මනම්පිටියේ විශේෂතාවයක් තමයි අලුත් පාලමක් ඉදි කෙරුවා මහවැලි ගඟ හරහා. ඊට අමතරව දුම්රිය මාර්ගය හා මහා මාර්ගයේ එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම තියෙනවා ඒ ස්ථානේ. ඊට අමතරව දෙමෝදර පැරණි ආරුක්කු පාලම දුම්රියෙන් ගමන් කරද්දී බදුල්ල දක්වා යද්දී දෙමෝදර පැරණි ආරුක්කු පාලම අපිට හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අඳුරු මැසිමාරා කියලා පක්ෂියෙක් ඉන්නවා. ඊට අමතරව පිට නිල් කොළයා කියන සමනලයාගේ රූපෙත් මේ මුදල් නෝට්ටුවේ ඉදිරිපස දකින්න පුළුවන්. මේ මුදල් නෝට්ටුව වලට යොදලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ඒකදේශික පක්ෂීන් සමනලුන්ගේ සහ වැදගත් ඓතිහාසික ස්ථානවල රූප තමයි මේ මුදල් නෝට්ටු වල සංකේත හැටියට භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඔන්න ඉදිරිපස කිව්වා 50 නෝට්ටුවේ ප්‍රධාන වර්ණය නිල්, නෝට්ටුවේ මුහුණතේ තියෙන රූප කිව්වා මනම්පිටියේ ඉදිකර නවපාලම, පැරණි පාලම, දෙමෝදර ආරුක්කු පාලම. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අඳුරු මැසිමාරා පක්ෂියා ඉන්නවා කිව්වා. පිටනිල් කොළයා කියන සමනලයා මේ නෝට්ටුවේ ඉදිරිපස ඉන්නවා කියලා කිව්වා. ඉදිරිපස රූප තියෙනවා. ඒ වගේම නෝට්ටුවේ පිටුපස තියෙන විශේෂතා පිළිබඳව අපි දැනගන්න ඕනේ. දැනගත යුතුයි. නෝට්ටුවේ දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්තෙම තියෙන ලක්ෂණ පිළිබඳව අපි දැනගත යුතුයි. ඔන්න බලන්න නෝට්ටුවේ පිටුපස ඉන්නවා පහත රට නැටුම් සම්ප්‍රදායට අයත් වඩිග පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක්. අන්න වඩිග පටුන කියන නැටුම් වර්ගයක් තියෙනවා පහත රට නැටුම් සම්ප්‍රදායේ. අන්නේ වඩිග පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක්, යග්බෙර වාදන ශිල්පියෙක් හා පුන්කලස සහිත මුරගලක් තියෙනවා. තනිලිය වැලක්. මෙන්න මේ තනිලිය වැලක් නෝට්ටුවේ පිටුපස අපිට මේ ආකාරයෙන් දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට ඔයාලට මුදල් නෝට්ටුවක් ගත්තම දැන් හොඳටම වෙලාව තියෙනවා. දැන් දන්නවනේ මුදල් නෝට්ටු ටික මොනවද කියලා. දැන් ඔන්න ඉස්සරවම 20 කියලා දුන්නා. දැන් 50 කියලා දුන්නා. එතකොට මේ කරුණු ටික හොඳට මතක තියාගන්න. එතකොට වර්ණය එහෙම බොහෝ විට විභාගයේදී ප්‍රශ්න පත්‍රවලදී මුදල් නෝට්ටුවේ ප්‍රධාන වර්ණය පිළිබඳ ඔයාලගෙන් ප්‍රශ්න හැටියට විමසීමේ හැකියාවක් තියෙනවා. ඔන්න නංගිය මල්ලේ දැන් අපි නෝට්ටු වර්ග දෙකක් ඉගෙන ගත්තා. රුපියල් 20 නෝට්ටුව, රුපියල් 50 නෝට්ටුව. ඊළඟට මොකක්ද අපි කියා දෙන්න සූදානම් වෙනවා කියලා හිතන්නේ පුංචි ඔබ? හරියටම හරි. රුපියල් 100 නෝට්ටුව. ඔව්. දැන් දුවල පුතාලා දන්නවා මේ වෙද්දි දැන් මම හිතන්නේ අම්මගේ තාත්තගේ ළඟ තිබ්බ ෆර්ස්ට් එකෙන් ටක් ගාලා නෝට්ටු ටික එකතු කරගෙන ඇති පාඩමට සම්බන්ධ වෙන්න. ඉතින් දුවේ පුතේ
ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන රුපියල් 100 නෝට්ටුව. ඔන්න එතකොට මම 100 නෝට්ටුවක ඇත්ත නෝට්ටුවක් මගේ අතේ තියෙනවා. ඊට පස්සේ ඔන්න බලන්න 100 නෝට්ටුව මම ආදර්ශනීය කරන ඔයාලට මෙතන මේ බලන්න. දැන් මේක දැකපු ගමන් ඔයාලට වර්ණය මොකක්ද කියන එක පිළිබඳ අවබෝධයක් එනවා. ඔයාලා දන්නවා මේක. දැන් මේක 3 වසරේ දරුවෙක්ගෙන් ඇහුවත් 4 දරුවෙක්ගෙන් ඇහුවත් 5 දරුවෙක්ගෙන් ඇහුවත් මේ ප්‍රශ්න වලට උත්තර දීමේ හැකියාව තියෙනවා. ඔන්න ප්‍රධාන වර්ණය තැඹිලි වර්ණය. මේ නෝට්ටුවේ තියෙන ප්‍රධාන වර්ණය තැඹිලි වර්ණය. ඊට අමතරව නෝට්ටුවේ මුහුණත තියෙනවා නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය. එක වරක් ශිෂ්‍යත්ව විභාගයට ඇහුවා නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය රූපය සහිත නෝට්ටුව කුමක්ද කියලා. එතකොට අපේ දරුවෝ සමහරු වරද්දගත්තා ඒ දේ හරියට ග්‍රහණය කරගෙන හිටියේ නැති හින්දා. ඔන්න එතකොට නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය ඊට පස්සේ ලක්ෂපාන දියඇල්ල ලංකාවේ රතු දෙමලිච්චා කියන පක්ෂියා ඊට පස්සේ සරාකොලයා කියලා සමනලයක් ඉන්නවා. අන්නේ සමනලයාගේ රූපෙත් රුපියල් 100 නෝට්ටුවේ මුහුණතේ තියෙනවා. ආයෙත් බලන්න නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය ලක්ෂපාන දියඇල්ල රතු දෙමලිච්චා කියන පක්ෂියා සරාකොලයා කියලා සමනලයක් ඉන්නවා. අන්නේ සත්තුන්ගේ රූප නෝට්ටුවේ මුහුණතේ තියෙනවා. ඊට අමතරව දුවේ පුතේ නෝට්ටුවේ පිටුපසට යන් ලේසි පිටුපස බලන්න පුළුවන්. ඔන්න පැහැදිලි සමීප දර්ශනයක් ඔයාලට ලැබෙනවා. භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක් ඉන්නවා. අන්න භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක් ඉන්නවා. මෘදංග බෙර වාදන ශිල්පියෙක්. අන්න ඒ භරත නැටුම් වලට යොදා ගන්නා බෙර වාදන විශේෂයක් තියෙනවා මෘදංග බෙර කියලා. මෘදංග බෙර වාදන ශිල්පියෙක් ඉන්නවා. ඊට පස්සේ නාග රූපය සහිත මුරගලක් තියෙනවා. ඊට පස්සේ දිත්වලිය වැලක් තියෙනවා. දිත්වලිය වැලක් මේකේ පිටුපස දක්නට ලැබෙනවා. දැන් අනිත් නෝට්ටු වල අපිට හම්බුනේ තනි ලියවැල්. නමුත් 100 නෝට්ටුවේ ද්විත්ව ලියවැලක් අපිට පිටුපසදී දැක ගැනීමට හැකියාව තියෙනවා. එතකොට මතක තියාගන්න දුවේ පුතේ 100 නෝට්ටුවේ ප්‍රධාන වර්ණය තැඹිලි. නෝට්ටුවේ මුහුණතේ මතක තියාගන්න ලක්ෂපාන දියඇල්ල නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය රතු දෙමලිච්චා සරාකොලයක් කියන සමනලයා ඉන්නවා. පිටුපසේ ඉන්නවා භරත නැටුමේ යෙදෙන ශිල්පියෙක්, මෘදංග බෙර වාදන ශිල්පියෙක්, නාග රූපයේ සහිත මුරගලක්, දිත්වලිය වැලක් තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. මේ නිවාඩු කාලෙම ඔය ටික හොඳට පාඩම් කරලා තව මේකෙන් ප්‍රශ්න දෙකක් આવත් විභාගෙට. එතකොට ලකුණු 5. හොඳයි දුවේ පුතේ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රුපියල් 500 මුදල් නෝට්ටුවේ ලක්ෂණ මොනවද කියලා. එතකොට බෙන්න මගේ අතේ තියෙන රුපියල් 500 මුදල් නෝට්ටුව. බෙන්න ඉදිරිපස දර්ශනයක් හොඳට බලා ගන්න. දැන් දුවලා පුතාලා මාත් එක්ක මේ නෝට්ටුව අරගෙන ළඟ අතේ තියෙන අය බලන්න. ඔන්න ඉදිරිපස මම මේකේ ලක්ෂණ කියලා දෙන්නම්. බෙන්න නෝට්ටුවේ පිටුපස. ඔන්න බලා ගන්න. මේ නෝට්ටුවේ ප්‍රධාන වර්ණය හැටියට අපිට අඳුන ගන්න පුළුවන් දම් පැහැති වර්ණය. ඊට අමතරව මේකේ තියෙනවා කොළඹ නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොළඹ නගරයේ පිහිටලා තියෙන ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ රූපයක් තියෙනවා මෙතන. ඊට අමතරව ලංකා බැංකුව මූලස්ථානයේ රූපයක් තියෙනවා. ලංකා තිලක විහාරයේ රූපයක් තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අලුගිරවා ඊට අමතරව කොළනීල පරමයා කියන සමනලයා දක්නට ලැබෙනවා. දැන් මතක් කරගන්නකො හැම මුදල් නෝට්ටුවකම මුහුණතේ පක්ෂියෙක් ඉන්නවා සමනලෙක් ඉන්නවා. හැබැයි මේ පක්ෂියයි සමනලයි ලෝකේ වෙන කොහෙවත් නැහැ. ඒ පක්ෂියයි සමනලයි ඉන්නේ අපේ රටේ. ඒතකොට ඒකදේශික සමනලුන් සහ පක්ෂීන් මේ මුදල් නෝට්ටු වලට ඇතුළත් කරලා තියෙන එක විශේෂ දෙයක්. ඒකෙන් අපිට අමතර දැනුමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට දුවේ පුතේ මෙන්න මේ 500 නෝට්ටුවේ ප්‍රධාන වර්ණය දම් කියන එක මතක තියාගන්න. ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ලංකා බැංකු මූලස්ථානය, ඊට අමතරව ලංකා තිලක විහාරය, ඊට පස්සේ අලුගිරවා, කොළනීල පරමයා කියන සමනලයාගේ රූප තියෙනවා. එහෙනම් අපි යම් පිටුපසට. ඔන්න බලන්න නෝට්ටුවේ පිටුපස විස්තරය බලමු. පහත රට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායේ තෙල්මේ නැටුමේ දෙන ශිල්පියෙක්. අන්න කලින් එකේ මෘදංග නැටුම ගැන කිව්වා. දැන් මෙතන තියෙනවා පහත රට දෙවොල් නැටුම් සම්ප්‍රදායට අයත් තෙල්මේ නැටුමේ දෙන ශිල්පියෙක්. තෙල්මේ නැටුමේ දෙන ශිල්පියෙක්ගේ රූපයක් තියෙනවා. තෙල්මේ නැටුමේ යෙදෙන ශිල්පියෙක්ගේ රූපයක් තියෙනවා. ඊළඟට බලන්න දුවේ පුතේ මේකේ තියෙනවා යග්බෙරය වයන ශිල්පියෙක්. අන්න යග්බෙර වාදන ශිල්පියෙක්ගේ රූපයක් තියෙනවා. ඊට අමතරව මුරගල හා ද්විත්වලිය වැලක්. අන්න මේකේ විශේෂ දෙයක් තමයි තනි ලියවැල් නෙමෙයි ද්විත්වලිය වැලක් තියෙනවා. ඊට අමතරව මුරගලක රූපෙකුත් තියෙනවා. එතකොට බලන්නකො මේ අමාරුයි වගේ හිතෙනවද? අමාරු නෑ.
පොඩ්ඩක් මේක මතක තියාගන්න තියෙන්නේ. එතකොට අපිට අපේ විශේෂ දැනුමට අමතරව ඒකදේශික පක්ෂීන් ඒ පිළිබඳව දැනුමක් ලැබෙනවා. එතකොට මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණ ටික මතක තියාගන්න, වර්ණ මතක තියාගන්න. එතකොට ඔන්න ඔයාලට මන් දුවේ පුතේ රුපියල් 20, රුපියල් 50, රුපියල් 100, රුපියල් 500 නෝට්ටු වල විශේෂ ලක්ෂණ කියලා දුන්නා. තව නෝට්ටු කීයක් ඉතුරුලා තියෙනවද? තව නෝට්ටු දෙකක් ඉතුරුලා තියෙනවා ඉතුරු වෙලා තියෙනවා. හොඳයි. ඊළඟට අපි සූදානම් වෙන්නේ රුපියල් 1000 නෝට්ටුව පිළිබඳව පුංචි ඔබට කියලා දෙන්න. හරි දුවේ පුතේ ඔන්න බලමු. රුපියල් 1000 නෝට්ටුව. ඔන්න බලන්න. වෙන 1000 නෝට්ටුව දුවේ පුතේ මගේ අතේ තියෙනවා. හොඳට බලාගන්න. මේ රුපියල් 1000 නෝට්ටුව වෙන්න ඉදිරිපස සමීප දර්ශනයක් තියෙනවා. ඊට පස්සේ වෙන්න නෝට්ටුවේ පිටුපස සමීප දර්ශනයක් තියෙනවා ඔයාලට. රුපියල් 1000 නෝට්ටුවේ. හරි. එහෙනම් ඔන්න අපි බලමු මේකේ විදිහටම දැන් ඔන්න නෝට්ටුවේ ප්‍රධාන වර්ණය. දැන් ඉතින් ඔයාලා දන්නවා. මම කියලා දෙන්නත් කලින් අපේ දරුවා වර්ණය කියලා ඉවරයි. ඔන්න බලන්න ප්‍රධාන වර්ණය දුවේ පුතේ කොළ වර්ණය. කොළ පැහැති වර්ණයක් තමයි මුදල් නෝට්ටුවේ ප්‍රධාන වර්ණය හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් රුපියල් 1000 නෝට්ටුවේ. ඒත් එක්කම දුවේ පුතේ අපිට මේකෙදි ගන්න පුළුවන් නෝට්ටුවේ මූණත තියෙනවා, රම්බොඩ උමගේ තියෙනවා, ශ්‍රී ලංකාවේ ගිරාමලිත්ත පක්ෂියා ඉන්නවා, සිරිහිච්චා කියන සමනලෙක් ඉන්නවා. අන්න බලන්න ඔන්න ආයෙත් රම්බොඩ උමගේ තියෙනවා, ශ්‍රී ලංකාවේ ගිරාමලිත්ත කියන පක්ෂියා ඉන්නවා, සිරිහිච්චා නැමැති සමනලයා ඉන්නවා. ඒකට පක්ෂියෙකුයි සමනලෙකුයි අපි දැන් ඉගෙන ගත්තා. නෝට්ටු ටික ඉවරදී සෑහෙන්න ඒකදේශික පක්ෂීන් සහ සමනලයින්ගේ නම් ප්‍රමාණයක් අපි දන්නවා. එතකොට ඔන්න මතක තියාගන්න කොළ පැහැය, රම්බොඩ උමගේ තියෙනවා, ගිරාමලිත්ත, ඊට අමතරව සිරිහිච්චා කියන සමනලයාගේ රූපේ තියෙනවා. යන් නෝට්ටුව පිටුපසට ඔන්න 1000 නෝට්ටුවේ පිටුපස. සබරගමු නැටුම් සම්ප්‍රදායට අයත් ඔන්න බලන්න 1000 නෝට්ටුවේ පිටුපස සමීප රූපයක් මම ඔයාලට ඔන්න ඉදිරිපත් කරනවා. සබරගමු නැටුම් සම්ප්‍රදායට අයත් මල්පදය නැටුමේ යෙදෙන ශිල්පියෙකු. අන්න සබරගමු නැටුම් සම්ප්‍රදායේ එක විශේෂ නැටුමක් තියෙනවා මල්පදය කියලා. අන්නේ මල්පදය කියන නැටුමේ යෙදෙන ශිල්පියෙක්. ඊට අමතරව දවුල් බෙර වාදකේ, දිත්වලිය වැලක්කා, බහිරව රූප සහ දිසාපාලක රූප සහිත අන්න බහිරව නාග රූප හම්බුණා. ඊට පස්සේ දැන් මේකේ තියෙනවා බහිරව රූප සහ දිසාපාලක රූප සහිත මුරගලක් දක්නට ලැබෙනවා මේ 1000 නෝට්ටුවේ පිටුපස. එතකොට බලන්න මෙච්චරම ලොකු විස්තර අහන්න නැති වෙයි. නමුත් අපි මේ ලක්ෂණ පිළිබඳ ඉගෙන ගත යුතු නිසා ඒවා හොඳින් අපි මතක තියාගෙන අවධාරණය කරගත යුතුයි. වර්ණය මතක වුණ ගමන් ඊතුරු ලක්ෂණ ටිකත් අපිට මතක් කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් එතකොට මම ඔයාලෙන් චූටි ප්‍රශ්නයක් අහනවා. දැනට ශ්‍රී ලංකාවේ භාවිතයේ පවතින අගයෙන් වැඩිම මුදල් නෝට්ටුව මොකක්ද කියලා අහනවා. දන්නව ඇතිනේ අපේ දුවලා පුතාලා. අනිවාර්යෙන්ම අපේ පුංචි නංගිලා මල්ලා දන්නවා. ඔව්. රුපියල් 5000 නෝට්ටුව නේද? ඔව් රුපියල් 5000 නෝට්ටුව දැනට භාවිතයේ තියෙන. සමහරට අනාගතයේදී මේක වෙනස් වෙන්න පුළුවන්. අපි පොඩි කාලේ හිතුවේ නෑ රුපියල් 5000 නෝට්ටුවක් ලැබෙයි කියලා. හරි වෙන්න බලන්න. දැනට භාවිතයේ පවතින වටිනාකමින් වැඩිම නෝට්ටුව වෙන්න රුපියල් 5000 නෝට්ටුව. වෙන්න මං 5000 නෝට්ටුවේ සත්‍ය නෝට්ටුවක දර්ශනයක් ඔයාලට ඉදිරිපත් කරන ඔන්න බලා ගන්න. වෙන්න 5000 නෝට්ටුව සමීප දර්ශනයක් ඉදිරිපස දර්ශනයක් වෙන්න බලන්න. පිටුපස දර්ශනයක් නෝට්ටුවේ මුහුණතේ දර්ශනයක් වෙනවා. දැන් නෝට්ටුව පිටුපස දර්ශනයක් මම ඔයාලට ඉදිරිපත් කරනවා දුවේ පුතේ. හරි. එහෙනම් බලමු වෙන්න නෝට්ටුවේ ප්‍රධාන වර්ණය මේකට අපි කියනවා රත්තරන් වර්ණය කියලා. සාමාන්‍යයෙන් මේ කහ කියලා එහෙම කියන්න එපා. මේකට රත්තරන් පාට කියන එක තමයි කියන්නේ. බලද්දි ඒ පාටට වගේ පේනවනේ. ඒක රත්තරන් වර්ණය කියලා තමයි මේකේ සාමාන්‍ය ප්‍රධාන වර්ණය හඳුන්වන්නේ. රත්තරන් වර්ණය කියලා. නෝට්ටුවේ මුහුණතේ තියෙනවා වෙහෙරගල වේල්ලන්න. වෙහෙරගල වේල්ල වෙහෙරගල ජලාශය ලංකාවේ මෑත කාලේ ඉදි කරපු ජලාශයක්. වෙහෙරගල වේල්ලේ දර්ශනයක්, කැනියොන් වේල්ලේ දර්ශනයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ කහ කොණ්ඩේ පක්ෂියා ඉන්නවා. දෙහිසැරියා සමනලයා ඉන්නවා. ඔන්න එතකොට බලන්න ඒකෙත් අර නෝට්ටු වල වගේම එක සමාන දේවල් හැබැයි එක සමාන දේවල් තිබ්බට එකිනෙකට වෙනස්. පක්ෂීන් වෙනස් වෙනවා, ඒ සත්තු වෙනස් වෙනවා. ඔන්න එතකොට බලන්න නැවතත් බලන්න ප්‍රධාන වර්ණය රත්තරන් වර්ණය. මුහුණතේ තියෙනවා වෙහෙරගල වේල්ලේ දර්ශනයක්, කැනියොන් වේල්ලේ දර්ශනයක්. ශ්‍රී ලංකාවේ කහ කොණ්ඩේ අපක්ෂියා ඉන්නවා. දෙහිසැරියා සමනලයා දැක ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න එහෙමම මං නෝට්ටුවේ පිටුපසට යනවා. ඔන්න බලන්න නෝට්ටුවේ පිටුපස. හරි.
වෙන්න බලන්න නෝට්ටුවේ පිටුපස දර්ශනයක් මම ඔයාලට ඉදිරිපත් කරනවා. බලන්න සමීප දර්ශනයක් තියෙනවා. වෙන්න මේ 5000 නෝට්ටුවේ පිටුපස නාගරාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් කන්න නැටුමක් තියෙනවා. නාගරාක්ෂ නැටුම කියලා දැන් කලින් මල්පදය කිව්වා. මෘදංග නැටුම කිව්වා. ඒ වගේ නාගරාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් ඉන්නවා. මුරගල හා කල්ප වෘක්ෂ ලියවැල් මෝස්තරයක් මුරගලකුයි කල්ප වෘක්ෂ ලියවැල් මෝස්තරයයි ගුරුළු රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙකුයි මේ 5000 නෝට්ටුව පිටුපස දක්වලා තියෙනවා. එතකොට ඔන්න දුවේ පුතේ මං ඉතා සරලව පැහැදිලිව රූප ඇසුරින් සත්‍ය මුදල් නෝට්ටු සහ කාසි ඇසුරින් ඔයාලත් එක්ක කතා කෙරුවා. ශ්‍රී ලංකාවේ භාවිතා වන කාසි මොනවද? ශ්‍රී ලංකාවේ භාවිතා වන නෝට්ටු මොනවද? ඒ නෝට්ටු වල විශේෂ ලක්ෂණ ඔයාලත් එක්ක කතා කෙරුවා. ඔන්න ඊළඟට බලන්න අපි කතා කරමු ඊළඟට නව මුදල් නෝට්ටු පහත සඳහන් නෝට්ටු වල පහත සඳහන් ආරක්ෂණ සලකුණු තියෙනවා. ඒ කියන්නේ ව්‍යාජ මුදල් නෝට්ටුවක්ද කියන කාරණාව පිළිබඳ දැන ගැනීමට අපිට විවිධ ලක්ෂණ තිබෙනවා ඇතුළත් වෙලා නේද? ඔන්න බලන්න එතකොට නව මුදල් නෝට්ටු වල තියෙන විශේෂ ලක්ෂණ ආරක්ෂාව සඳහා ආරක්ෂණය සඳහා වර්තමාන ලෝකෙට මේ හොර නෝට්ටු මුද්‍රණය ඉතා බහුල වෙලා තියෙන හින්දා විවිධ ආරක්ෂණ උපක්‍රම භාවිතා කරලා තියෙනවා මේ නෝට්ටු වලට. එතකොට මම මේකෙන් අපි මතක තියාගත යුතු දේවල් වෙන්න දිය සලකුණ. දිය සලකුණ කියලා කියන්නේ අපි සාමාන්‍ය මේ මුදල් නෝට්ටුව මෙහෙම අල්ලලා බලද්දි වෙන්න මේ කිසියම් රූපයක් මතුවලා පේනවා. ඒ රූපය තමයි මෙතන තියෙන වෙන්න මේ පක්ෂියාගේ රූපය ඇතුලෙන් අපිට මතුවලා පේනවා. ඉස්සර පැරණි මුදල් නෝට්ටු වල සිංහයෙක්ගේ රූපයක් මතුවලා පෙන්නවා. එතකොට හොරට මුද්‍රණය කරන මුදල් නෝට්ටු වල ඒ දේ නෑ කියලා කියනවා. අපි හොරට මුදල් නෝට්ටු දැකලා නැති හින්දා ඒ දේ නෑ කියලා කියනවා. මේ එතකොට දිය සලකුණ කියන එක මේ අලුත් මුදල් නෝට්ටු වල ආරක්ෂණ සලකුණක් හැටියට යොදාගෙන තියෙනවා. ඊළඟට ආරක්ෂණ නූල. ඔන්න එතකොට මේකේ තියෙනවා ආරක්ෂණ නූලක් වෙන්න මේ මැදින් තියෙනවා. සමහරු මේකට වැරදි වැඩක් කරනවා. මම දැකලා තියෙනවා කුඩා දරුවෝ මේක වෙන්න මෙහෙම කටින් හපලා මේ නූල ගලවලා විසිකනවා. එතකොට මේ මුදල් නෝට්ටුව වළංගුභාවයෙන් තොර වෙනවා. එතකොට මේ ඒ දේ කරන්න හොඳ නැහැ. දැන් දන්නවනේ මුදල් නෝට්ටු වල ලියන්නේ සමහරු ටෙලිෆෝන් අංක ලියනවා. ඒවා නෙමෙයි එහෙම කරන්නේ නැහැ. දැන් මේ මුදල් නෝට්ටු ඉතා පිරිසිදුව භාවිතා කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ ආරක්ෂිත නූල ගලවලා ඉවත් කිරීම සිදු නොකළ යුතුයි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේක මොකටද මේක ගලවලා දාන්න ඕනේ කියලා. ඉතින් එහෙම වැඩ අපි කරන්න හොඳ නැහැ. එහෙම වුණාම මේ මුදල් නෝට්ටුවේ තියෙන වළංගුභාවයට හානියක් වෙනවා. ඊළඟට වැරගැන්වූ කොන්. මේ කොන් වල වැරගැන්වුවා කියන්නේ මේ කොන් ටිකක් තදට සමහර නෝට්ටු වල දක්වලා තියෙනවා. එතකොට අන්න ඒවා කොන් වැරගන්වනවා කියනවා. එතකොට එහෙම මේ මුදල් නෝට්ටු පිළිබඳ විශේෂඥයෝ දන්නවා මේ නෝට්ටු අල්ලලා බලද්දි මේක හොර නෝට්ටුවක්ද නැද්ද කියලා. ඊට අමතරව විනිවිද පෙනෙන සලකුණු තියෙනවා. මේක ඇතුලේ බලද්දි විනිවිද පෙනෙන විවිධ සලකුණු කිහිපයක් අපිට මුදල් නෝට්ටු අධ්‍යයනය කරද්දි දැක් ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඊතා කුඩා අක්ෂර කාණ්ඩ මේකේ විවිධ විදිහට දක්වලා තියෙනවා. ඒ අක්ෂර කාණ්ඩ වල ප්‍රමාණය වෙනස් වුණොත් ඒ මුදල් නෝට්ටුව හොර මුදල් නෝට්ටුවක් බවට පත් වෙනවා. ඒකේ අක්ෂර කුඩා අක්ෂර කාණ්ඩ දක්වලා තියෙන්නේ ඒ ප්‍රමාණයට සකස් කිරීමට අපහසුයි කියලා තමයි මම අහලා තියෙන්නේ හොර මුදල් නෝට්ටු වල. ඊළඟට ඔන්න බලන්න දෘශ්‍යාබාධිත පුද්ගලයන් යොදා ඇති සලකුණු. මෙන්න මේ දෘශ්‍යාබාධිත පුද්ගලයෝ දන්නවා මේ මුදල් නෝට්ටුව අත ගෑවන් පස්සේ ඒ නෝට්ටුව කොහොමද කියලා මෙන්න මේ තියෙන තැන අත ගාද්දී ඒගොල්ලෝ දන්නවා මේ නෝට්ටුව 20 නෝට්ටුවක්ද 50 නෝට්ටුවක්ද 100 නෝට්ටුවක්ද කියලා ඒගොල්ලන්ට සංවේදනය වෙනවා ඇඟිලි වලට. එතකොට ඒක විශේෂ ලක්ෂණයක්. දෘශ්‍යාබාධිත පුද්ගලයෝ මුදල් භාවිතා කරනවා. අපේ සමාජයේ ජීවත් වෙන අපේම සහෝදරයන් කොටසක් ඒ පුද්ගලයන් වෙනුනොත් ඔවුන්ගේ දැස නොපෙනුනත් මුදල් නෝට්ටුව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා ඒගොල්ලන්ට. ඊළඟට උස්ව මුද්‍රිත ප්‍රදේශ. සමහර ප්‍රදේශ මේ නෝට්ටුවේ අතගාලා බලද්දී දැනෙනවා තියෙන ප්‍රමාණයට වඩා මෙහෙම දැන් ඔයාලට පුළුවන් පුතේ නෝට්ටුව අල්ලලා බලද්දී මේ සමහර තැන් මෙන්න මෙහෙම අල්ලද්දී මෙන්න මෙතන තියෙන රුපියල් 1000 කොටසේම උස්ව මුද්‍රණය වෙලා තියෙනවා. අනිත් ප්‍රදේශ ඔහොම අතගාගෙන යද්දී මේ හරිය මේ 1000 කොටස ඉලක්කම් ටිකක් උඩින් මුද්‍රණය වෙලා තියෙනවා කියලා අපේ අතට ස්පර්ශ වෙනවා. මුදල් නෝට්ටුවල
එක්කෙනෙකුට ආවේනික වූ විශේෂ ලක්ෂණ තිබෙනවා වගේම පොදු ලක්ෂණ ගණනාවක් තිබෙනවා. ඒ මොනවාද කියලා අපි ඉගෙන ගත්තා. විශේෂයෙන්ම මුදල් නෝට්ටුවක් සම්මත මුදල් නෝට්ටුව බවට පත්වීමට තමයි ආරක්ෂිත සලකුණු යොදලා තියෙන්නේ. ඉතින් ඒ ආරක්ෂිත සලකුණු නොමැති නම් ඒ මුදල් නෝට්ටුව ව්‍යාජ මුදල් නෝට්ටුව බවට පත් වෙනවා නේද සර්? මේ එක එක මුදල් නෝට්ටුවේ ආරක්ෂිත සලකුණු විවිධ ලක්ෂණ කියලා දීලා මේ පාඩමේ අවසාන කොටස හැටියට සෑම මුදල් නෝට්ටුවකටම පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. මම ඒක දුවලා පුතාලට කියලා දෙනවා. ආරක්ෂිත සලකුණු අනිවාර්යෙන් සෑම මුදල් නෝට්ටුවකටම පොදු ලක්ෂණ හැටියට අපිට සලකන්න පුළුවන්. ඊට අමතරව ඔන්න බලන්න ශ්‍රී ලංකා මහ බැංකුව යන්නම සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් සටහන් වෙලා තියෙනවා. මේ සෑම මුදල් නෝට්ටුවකම ශ්‍රී ලංකා මහ බැංකුව කියන එක ඔන්න බලන්න කිසිදු ගැටලුවක් නැහැ. මේ උඩම තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් කියන ඒ කොටස් තුනෙන්ම භාෂා තුනෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව කියන කොටස මුද්‍රණය වෙලා තියෙනවා. මෙතන උඩ බලද්දි ඔයාලට පේනවා. දැන් ඔයාලා අතේ දුවේ පුතේ මුදල් නෝට්ටු තියෙනවා නම් මේක ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔන්න හැම මුදල් නෝට්ටුවකම එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව කියන නම සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් සටහන් වෙලා තියෙනවා. ඊළඟ එක බලමු මුදල් ඇමතිගේ හා මහ බැංකුවේ අධිපතිගේ අස්සන් තියෙනවා. අන්න බලන්න. මේ ජනාධිපතිතුමාගේ එහෙම අස්සන් නැහැ මුදල් නෝට්ටුවේ. සමහරු එහෙමත් කියනවා. එහෙම එකක් නැහැ. සමහර විට ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා වෙලා හිටියොත් මුදල් ඇමති කියලා ඒ ජනාධිපතිවරයා අස්සන් කරනවා මිසක් ජනාධිපතිවරයාගේ අස්සන යෙදීමක් නැහැ මුදල් නෝට්ටුවේ. ඔන්න බලන්න එතකොට මේ මුදල් නෝට්ටුවේ තියෙනවා මුදල් ඇමති සහ මහ බැංකුවේ අධිපති කියන දෙදෙනාගේ අස්සන. මෙන්න මේ ඒ වකට මේ මුදල් නෝට්ටු නිකුත් කරන කාලේ හිටපු මහ බැංකුවේ අධිපති සහ මුදල් ඇමතිවරයාගේ අස්සන මේ මුදල් නෝට්ටු වල තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ මුදල් නෝට්ටු වළංගුභාවයෙන් තොර මුදල් නෝට්ටු බවට පත් වෙනවා. ඊළඟ තුන්වෙනි එක නිකුත් කළ දිනය සටහන්ව තියෙනවා. ඔන්න බලන්න මේ මුදල් නෝට්ටුව බෙන්න. නිකුත් කළ දිනය මහ බැංකුවේ අධිපති සහ මුදල් බැංකුවේ මහ බැංකුවේ අධිපති සහ මුදල් ඇමතිගේ අස්සනට පෙර මේ නෝට්ටුව නිකුත් කළ දිනය සටහන් වෙලා තියෙනවා. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් මේ නෝට්ටුව කවදද නිකුත් කරලා තියෙන කියලා. එතකොට සමහරු කියන්නේ මට නම් අලුත්ම නෝට්ටුවක් හම්බුණා කියලා. එතකොට සමහරවිට මේ අවුරුද්දේ මුද්‍රණය කරපු නෝට්ටුවක් අපිට හම්බුනොත් ඔය සමහරු කතා වෙනවා කියලා තියෙනවා අලුත්ම මුදල් නෝට්ටුවක් මේක කියලා. කිසිම පොඩි වෙලවත් නැති අලංකාර මුදල් නෝට්ටුව එහෙම තියෙනවා. ඊළඟට වටිනාකම සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් සටහන් වෙලා තියෙනවා. බලන්න වටිනාකම මේකේ තියෙනවා. දැන් මෙතන රුපියල් 10යි රුපියල් 1000යි ඊට පස්සේ දෙමළෙන් 1000 රූපායි කියලා තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් 1000 rupees කියලා දාලා තියෙනවා. ඒතකොට භාෂා තුනෙන්ම මේ මුදල් නෝට්ටුවේ වටිනාකම දක්වලා තියෙනවා. ඒකත් වළංගු මුදල් නෝට්ටුවක සෑම මුදල් නෝට්ටුවකට පොදුවේ දකින්න පුළුවන් ලක්ෂණයක්. හරි. ඊළඟට බලන්න දිය සලකුණක් තියෙනවා. මම ඉස්සෙල්ලා සට කියලා දුන්න දෙයමයි. දිය සලකුණක් තියෙනවා මුදල් නෝට්ටුවක සෑම මුදල් නෝට්ටුවකම. ඊළඟට ආරක්ෂිත ඉරක් තියෙනවා. ඊට අමතරව නෝට්ටුවේ වටිනාකම ඉලක්කමෙන් ස්ථාන 6ක දක්වලා තියෙනවා. මේ මුදල් නෝට්ටු වල වටිනාකම ඉලක්කමෙන් ස්ථාන 6ක. මේ වань පිටුපස ගත්තොත් මෙන්න බලන්න හොඳට ඉලක්කමෙන් මෙන්න මේ උඩ තියෙනවා. මෙතන 1යි යට 1යි. මෙන්න මේ මෙතනත් එකවරක් සටහන් කරලා තියෙනවා. ඒතර 1යි 2යි මෙතන 3යි. ඉදිරිපසත් ඒ වගේ ස්ථාන 3ක සටහන් වෙලා තියෙනවා. නෝට්ටුවේ වටිනාකම ඉලක්කමින් ස්ථාන 6ක සටහන් වෙලා තියෙනවා. එතකොට බලන්න වටිනාකම අකුරින් ස්ථාන 2ක දක්වලා තියෙනවා. ඒක භාෂාවන් වෙනස් වෙනවා. අකුරින් ස්ථාන 2ක දක්වලා තියෙනවා මේ සෑම මුදල් නෝට්ටුවකම. හොඳයි දුවේ පුතේ. එතකොට ඔන්න මම අද දවසේ ඔයාලට වැදගත් වෙන 3 4 5 විෂය නිර්දේශයට අදාළ වෙන විදිහට මුදල් පාඩමේදී අපි සැලකිය යුතු මුදල් අපි භාවිතා කරන කාසි භාවිතා නොකරන කාසිත් පෙන්නවා. ඊට අමතරව අපි ශ්‍රී ලංකාවේ භාවිතයේ පවතින සියලුම මුදල් නෝට්ටු හා කාසි පිළිබඳ විශේෂ ලක්ෂණ වලට කියලා දුන්නා. මම හිතන්නේ බොහෝ ප්‍රයෝජනවත් වෙයි මේ දැනුම ඔයාලට 3 4 5 සියලුම විෂය නිර්දේශවල කරුණු ටික එකතු කරලා තමයි මම ඔයාලට මේ පාඩම ආදර්ශත් යොදා ගනිමින් ඔයාලට අද දවසේ මම කියලා දුන්නේ. එදිනෙදා අපේ වැඩ කටයුතු පහසු කරගන්නට මුදල් අවශ්‍ය වෙනවා. ඉතින් අපි භාවිතා කරන මුදල් පිළිබඳව අපි මනාව දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. අද අපේ අමිලස පුංචි ඔබට කාසි සහ මුදල් නෝට්ටු පිළිබඳව ඉතාමත් හොඳින් අවශ්‍ය වෙන විෂය කරුණු සියල්ලම ඔබට ලබා දුන්නා කියලා අපි හිතනවා. ඉතින් පුංචි නංගියේ මල්ලේ මේ විෂය කරුණු ඔබට හැකියාව තිබෙනවා කෙටි සටහනක් වගේ දෙයක් සකස් කරගෙන මේ විෂය කරුණු ඔබට මතක හිටින ආකාරයෙන් සටහන් කරගන්න ඔබට හැකියාව තිබෙනවා. ඉතින් අමිලස බෙහෙවින් ස්තුතිවන්ත වෙන අදත් බොහොම ආදරෙන් අපේ පන්ති කාමරයට ඇවිල්ලා ගොඩක් මහන්සි වෙලා අවශ්‍ය කරන දේවල් රැගෙන ඇවිල්ලා අපේ පුංචි යාළුවන්ට මේ දැනුම බෙදා දෙන්නට අපිත් එක්ක එකතු වුණාට සට සමු දෙනවා. අයිබෝවන්.
අදට අපි සෝදානම් නැනමිහිර නිමා කරන්න ලබන සතියේත් හරියටම සඳුදා සවස 5ට අපි සෝදානම් පුංචි ඔබ මුණ ගැහෙන්න එන්න. සතුටින් ඉන්න හොඳින් පාඩම් කටයුතු කරන්න කියලා අපි ආදරයෙන් මතක් කරනවා. අයිබෝවන්.